වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී ලක්ෂ්මන් ගුණරත්න සෝදරයන් ඒ වගේම කොළඹ නගර සභාවේ අපේ මන්ත්‍රී කණ්ඩායම නායකත්වයේ අපේ හේමන්ත සෝදරයන් ඒ වගේම වේදිකාවේ ඉන්න කොළඹ නගර සභාව නියෝජනය කරන අපේ සහෝදරවරුන් සහෝදරියන් නැගිනර ආසනයේ කාර්ය සභාව නියෝජනය කරන සහෝදරවරු සහෝදරියන් මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න සහෝදරවරු සහෝදරියන් ඇතුළු තමුන්වන්සලා සියලු දෙනාගේ නමස්කාරය. දැන් අපි පක්ෂයක් හැටියට විශාල වැඩ කොටසකට උග දීලා තිබෙන වෙලාව. අපිට පාර්ලිමේන්තුවේ සටනක් තිබෙනවා. ජනතාවට එරෙහි ජනතා දෝහි ක්‍රියාමාර්ග පරාජයට පත් කරන්න සහ ඉදරව් කරන්න. ඒක ඉතාම සක්‍රීය ලෙස ඉටු කරමින් තිබෙන දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම අපේ රටේ ගොවි ජනතාව කොතනද ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ, කොතනද අසිරුතාවයකට මුහුණ දෙන්නේ, ඒ හැම තැනකම ජනතා විමුක්ති පෙරමුණේ ගොවි ව්‍යාපාරය කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම අපේ රටේ තරුණියන් මුහුණ දී තිබෙන ගැටලු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සටන් කරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය. ඒ වගේම රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශේ එයට එරෙහිව මතුවෙන ඕනෑම ගැටලුවකදී ඒකට එරෙහිව සටන් කරමින් තිබෙන ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විනාශකාරී ආර්ථික ක්‍රමවේදයන් පිළිබඳව මහා පරිමාණ වංචා සහ දූෂණයන් පිළිබඳව ඉදරව් කිරීම සහ ඒවට එරෙහිව සටන් හොදමින් තිබෙන ජනතා විමුක්ති පෙරමුණ. එනිසා මේ මොහොත වෙනකොට රටේ ඉතාම වේගවත් සක්‍රීයම දේශපාලන කඳවුර ජනතා විමුක්ති පෙරමුණේ අපි ගොඩනගලා තිබෙනවා. හැබැයි අපි කල්පනා කරා එතනින් නතර වෙන්නේ නැතුව අපි ඉදිරි පියවර එක දිගු පියවර එක පිම්මක් බවට පත් කරන්න නම් අපේ පක්ෂයේ වැඩ කටයුතු ටික සූදානම් කරන්න ඕනේ. නේද? එනිසා අපේ ආසන බල මණ්ඩල ටික නැවත එක්රැස් කරලා ඒත් එක දේශපාලන පණිවිඩයක් සාකච්ඡා කරලා අපි හමුවේ තිබෙන අභියෝගයන් සහ අපි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යම් සාකච්ඡාවක් පටන් ගන්න ඕන කියලා කල්පනා කරා. එනිසා මේ පෙබරවාරි මාර්තු මාස දෙක ඇතුළත රටේ විශාල ආසන ප්‍රමාණයක මේ බල මණ්ඩල පීඨෝමින් අපේ සමාජිකවන් එක්ක මේ දේශපාලන සාකච්ඡාව පවත්වන්න අපි සූදානම් කරලා තිබෙනවා. අද ගත්ත ටිල්ලින් සහෝදරය මෙදිරිගිරි ආසන බල මණ්ඩලයේ මේ වෙලාවේ අමතනවා. අපේ ලාල්කන් සහෝදර බිබිලි ආසන බල මණ්ඩලයේ මේ වෙලාවේ අමතනවා. එසා අපි හැමදෙනාම මේ මාස දෙක ඇතුළත රටේ විශාල ආසන ප්‍රමාණයක මේ බල මණ්ඩල ප්‍රතිසංවිධානය කරලා අපේ සමාජිකවන් එක්ක විශාල සාකච්ඡාවක් පවත්වන්න සූදානම් වෙලා තිබෙන වෙලාව. ඒ වෙලාවේ තමයි අපි තමුන්නාන්සලා මේ නැගෙනහිර කොළඹ ආසන බල මණ්ඩලයේ ගොඩනගන මේ අවස්ථාවේදී අපි මුණ ගැහෙන්නේ. මේ අවස්ථාවේදී අපි මුණ ගැහෙන්නේ. ඇයි? අවුරුදු 71ක් මේ පක්ෂ දෙක අපේ රට පාලනය කරලා තිබෙනවා. අවුරුදු 71ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. පරම්පරා 3ක්. හැබැයි අවුරුදු 70කින් පසුව මේ පාලකයන් අපිට ඉතුරු කරලා තිබෙන්නේ කවර රාජ්‍යද කවර ජනතාවද? ආර්ථික වශයෙන් බෙලහුණු විශාල ණය කන්දකට හිර වුණු රටේ සියලු නිෂ්පාදනයන් කඩාවට්ටපු ආර්ථිකයක් උරුමකම් කියන රාජ්‍යයක් අපිට මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. ඒ විතරක් සමාජ අපරාධ ග්‍රහණය වුණු කුඩු තොග ගණන්
නේද? කුඩු තොග ගණන් ගේන පටවන රාජ්‍යයක් බවට මේ රාජ්‍යපත් වෙලා තිබෙනවා. අපරාධකරුවන්ගේ ග්‍රහණ රාජ්‍යයක් බවට මේ රාජ්‍යපත් වී තිබෙනවා. වාහන අනතුරු වලින් ගහන රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. 2016 විතරක් වාහන අනතුරු සිද්ධ වෙ තිබුණා 30000ක්. ආසන්න වශයෙන් දවසකට වාහන වල අපිලා මරනවා 8 දිනක්. මත තබන. සෑම අතින්ම කඩාවැටුණු සමාජයක් අපිට මුවුන් උරුම කරලා දීලා තිබෙනවා. සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ජාතික සමගිය කොට නගනවා වෙනුවට එකිනෙකා අතර සැකේ අවිශ්වාසය ක්‍රෝධය කොට නගව විතරක් නෙවෙයි යුද්ධත් ඇති කරා මේ පාලකයෝ අවුරුදු 70ක්. ඒ නිසා විය හැකි යුද්ධයකදී විය හැකි සියලු පන්නේ විනාශයන්ට මුහුණ දීපු රාජ්‍යයක් අවුරුදු 71ක් පාලනය කරපු මේ පාලක අපේ රට නිර්මාණය කළා. ලෝක ඉදිරියේ හැල්ලුවටපත් වෙන ලෝකයේ ඉදිරියේ ආර්ථික වශයෙන් කඩාවැටුණු අසරණ භාවයට පත් වෙච්ච රාජ්‍යයක් අද නිර්මාණය කරලා තිබෙනවා. අපි අහන්නේ එකයි මේ රටේ පුරවැසියන්ගේ. අපි අතේ නෙලවෙන දරුවන්ට, අපේ කුසියේ දඟලන දරුවන්ට, අපි තුරුලේ නෙලවෙන දරුවන්ට මේ රාජ්‍යමද අපි උරුම කරන්නේ. මේක වෙනස් කරන්න ඕනේ නැද්ද නැද්ද? ඕනද නැද්ද? මෙතන අපි හමු හිතන ප්‍රශ්නේ. මේ වෙනස් කළ යුතුද නැද්ද? මම හිතනවා හෘද සාක්ෂියක් තියෙන අපි හැම කෙනාම අද එකඟතාවයකට ආයුතු තිබෙනවා මේක වෙනස් කළ යුතු. ඒ ජනතා විමුක්ති පෙරමුණේ සමාජික විතරක් නෙවෙයි අපි විතරද මේක වෙනස් වීම ප්‍රාර්ථනා කරන්නේ. අපිට විතරද මේ වෙනස ඕන වී තිබෙන්නේ. නා අපි විශ්වාස කරනවා මේ රටේ සෑම පුරවැසියෙකුටම මේ වෙනස ඕන. එක්සත් ජාතික පාක්ෂිකයන් අනුමත කරනවාද මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය, මේ අනුගමනය කරමින් තිබෙන දේශපාලන ප්‍රතිපත්තිය, මේ අනුගමනය කරමින් තිබෙන විනාශකාරී දිශානතිය මම හිතන්නේ කිසිදු එක්සත් ජාතික පාක්ෂික අනුමත කරයි කියලා. ඔවුන්ටත් මේ වෙනස ඕන. වෙනස ඒගොල්ලෝ හිතනවා වෙන විදිහකට. වෙනසක් ඕන. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික මහින්ද රාජපක්ෂ මහත්මයා කඳවුර දිහා බැලුවොත් ඔවුනුත් හිතනවා වෙනසක් ඕන. අද රට පුරාවටම වෙනසක ඕනකම තියෙනවා. හැබැයි වෙනස මොකද්ද කියලා ඇහුවොත් එක එක අය එක එක කතා කරනවා. රනිල් වෙනකොට සජිත් කියනවත් හරියට. ඕම් වෙනස. ඒ සමහර අය හිතන ඒ જાතිය වෙනසකින් මේක බේර ගන්න පුළුවන්. නා මහින්ද මහත්තයා අප්සෙට් ගෝඨාභය නට්ටෝ. සමහර අය හිතන ඒ જાතිය වෙනසකින් මේක බේර ගන්න පුළුවන් කියලා. නේද? සමහර හිතන මෛත්‍රී හිටියත් වෙනසක් නැහැ ආවත් වෙනසක් නැහැ. ඒක වැඩක් නැහැ. ඒක ගහලා යන බල්බි. නේද? ඒ නිසා සාමාන්‍ය මේ වෙනස එක එක විදිහට මේගොල්ලෝ කල්පනා කරනවා. හැබැයි මේක අලුත් දෙයක් නෙවෙයි. මේක ඉතිහාසයේ පුරාවටම ওই පක්ෂ දෙකේ සමාජිකයන් ඡන්ද දෙනකොට විශාල බලාපොරොත්තු සහිතව ඡන්ද දුන්නා. හැබැයි වෙනස ඇතුණේ නෑ. එමුනි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ මහින්ද රාජපක්ෂ මහත්මයාට රට බාර දෙනකොට ඒ වෙනස ප්‍රාර්ථනා කරපන වෙනස ඉපුනේ. සිරිමාවගෙන් චන්ද්‍රිකා බාර ගන්නකොට ඒ වෙනස අපේක්ෂා කරා ඒක සිද්ධු වෙන්නේ. ජේ.ආර්.ගෙන් ප්‍රේමදාස බාර ගන්නකොට ප්‍රේමදාසගෙන් දැන් රනිල්ල බාර ගන්නකොට වෙනස ප්‍රාර්ථනා කරන්න වෙනස ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා තව දුරටත් මේ වෙනසට උත්තර තිබෙන්නේ එක් පක්ෂයක් වෙනුවට තව පක්ෂයක් බලයට ගෙනල්ලාද? එක නායකයෙක් වෙනුවට තව නායකයෙක් බලයට ගෙනල්ලාද? අපි විශ්වාස කරනවා මේ වෙනස ගොඩ නැගී හැකි වන්නේ එක් පක්ෂයක් විදිහට තව පක්ෂයක්, එක් නායකයෙක් වෙනුවට තව නායකයෙක් බලයට ගෙනල්ලා නෙවෙයි. 71 අවුරුද්දක් මේ සෙල්ලම කරා. එක්සත් ජාතික පක්ෂ වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගෙනාවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවට එක්සත් ජාතික පක්ෂ ගෙනාවා. එක්සත් ජාතික පක්ෂ තුල නායකව මාරු කරලා බැලුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තුල නායකව මාරු කරලා බැලුවා. ඒ නිසා අපි මොනතරම් වෙනස ප්‍රාර්ථනා කරත් ඒ වෙනස හරියටම නිවැරදිව කිරා මන ගන්න බැරි නම් ඒ වෙනස වෙනසක් නෙවෙයි. ඒක ඇත්ත. ඒ නිසා අපි මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා හිටින්න ඕන. ඔව් වෙනසක් ඕන. කුමන වර්ගයේ වෙනසක්ද? දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කඳවුරයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කඳවුරයි වෙනස්ද? වෙනස්ද? හොරකමේදී වෙනස්ද? නෑ.
මහින්ද රාජපක්ෂ මහත්මයාත් ඔහුගේ පවුලේ උදවියත් ඔහු වටා හිටපු නඩයත් ඇත්තිතරමට මේ රටේ දේපොළ හොරකම් කරා. මමත් අදත් අභියෝග කරනවා රාජපක්ෂ කඳවුරේ කිසියෙක් කෝ කියනවා නම් හොරකම් කරේ නැහැ කියලා සාක්ෂි සාධක සහිතව මේ රටේ මහජනයාගේ දේපොළ හොරකම් කරපු ආකාරය රාජපක්ෂත් ඔහුගේ පවුලේ උදවියත් ඔහු වටේ හිටපු නඩයත් ඔප්පු කරන්න අපි ලෑස්ති. හොරකම් කරා. ඒක ඇත්ත. රනිල් වික්‍රමසිංහ ඒත් එහෙම තමයි. රනිල් වික්‍රමසිංහ ඔහුගේ වටේ නඩේ හොරකම් කරේ නැද්ද? හොරකම් කරනවා. තාම මත තබගන්න. රනිල් වික්‍රමසිංහත් මේ වංචාවට අහුල් වී තිබෙනවා. ඔහු වටේ ඉන්න නඩයත් මේ හොරකමට අහුල් වී තිබෙනවා. ඒ නිසා මහින්ද රනිල් කියන්නේ මහින්දට එරෙහිව රනිල් වෙනසක් නෙවෙයි. රනිල්ට විරුද්ධව මහින්ද වෙනසක් නෙවෙයි. හොරකමේදී දෙකම එකයි. ඒ විතරද? ප්‍රජාතන්ත්‍රව අසාර්ථක පාලනය පැත්තෙන් කාර්යක්ෂම පාලනය ගැන දැන සමත් වී තිබෙනවා. රාජ්‍යාන්තරේ කාර්යක්ෂම කරන සමත් වී තිබෙනවා. අකාර්යක්ෂමතාවයේ පැත්තෙන් බැලුවත් දෙකම එකයි. වරදාන වරප්‍රසාද භුක්ති විඳින බැලුවත් දෙක අතර වෙනසක් නැහැ. ජාතිවාදී දෙකම එක විදිහට උපයෝග කරගෙන තමන්ට ඕන වෙලාවට. ඒ නිසා කිසිදු සාධකයකදී මේ කඳවුරු දෙක අතර වෙනසක් නැහැ. ඒ කවුරු හරි හිතනවා නම් රනිල් වෙනුවට මහින්දගේ වෙනසක් මහින්ද වෙනුවට රනිල්ගේ වෙනසක් වෙනසක් නෙවෙයි. කිසි වෙනසක් නෑ. දැන් බලන්නකෝ. පහුගිය දින 52 ඔක්තෝබර් මාස 26 වෙනිදා ඉඳන් රටේ හදපු විශාලම සාකච්ඡාව මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදී. නේද? ප්‍රජාතන්ත්‍රවාද පිළිබඳව ලිප්ටන් එකේ උද්ඝෝෂණ කරනවා. විහාරමාදේවියක වාඩි වෙලා ඉන්නවා. පාර්ලිමේන්තුවේ කෑ ගහනවා. නේද? පත්තරවල ලියවෙනවා. රූපවාහිනි වල ගහ ගන්නවා. පාර්ලිමේන්තුවට නේද? මගේ පස්සේ කියන්න නේද? ඉතින් මේ හැම දෙයක්ම මොකක් වෙනින්ද? ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ව්‍යවස්ථාවේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරා. ඇත්ත. ජනතාවන් කවරදාකටත් වඩා වැඩි ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාවකට මැදිහත් වුණා දායකත්වය සැපයුවා. නේද? දැන් මහින්ද රාජපක්ෂත් මෛත්‍රීපාල සිරිසේන දෙන්න එකට සාකච්ඡා කොට අපේ රටේ ව්‍යවස්ථාව කැඩුවා. මෛත්‍රී නිකන් විනෝදාංශෙම දැන් ව්‍යවස්ථාව කඩන එක. මම වැඩි කියන්නේ නැහැ. ඒකට කියලා වැඩක් නැති. හරි. දැන් රනිල් වික්‍රමසිංහ මොකද කරන්නේ? දාද පක්ෂ නායක රැස්වීම තිබුණා. සාමාන්‍යයෙන් මේ සතියේ මේ අඟහරුවාද බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දින 4 පාර්ලිමේන්තුව පැවැත්වෙනවා. මේ දින 4 න්‍යාය පත්‍රයේ ගිය සතියේ කතා කරගන්න. මේ දින 4 ගන්න විවාදේ මොකද්ද කියලා. ඒ ASCII අද හවස 2:30ට හදිසියේ පක්ෂ නායක රැස්වීමක් කෙඳෙව්වා. කෙඳෙව්වට පස්සේ සිරිපා කවුද කිරියල්ල යෝජනාවක් ගේනවා. අපි හෙට ජාතික ආණ්ඩුවක් හදන්නේ ඒක හෙට ගන්න ඕන කියලා. මේ ගහෙන් නේ ගෙඩි කඩනවා හෙට ජාතික ආණ්ඩුවක් හදන්න. දැන් අද 2:30ට යෝජනාවක් ගෙනවා හෙට 10:30ට ජාතික ආණ්ඩුවක් හදනවා. හරි ජාතික ආණ්ඩුවක් හදනවද නැද්ද ඒක වෙනම කතාවක්. හැබැයි ඒකේ තියෙන මොකද්ද? අපි ඇමතුරු 30 ඉඳන් 40ට දක්වා වැඩි කරගන්නවා. නියෝජ්‍ය රාජ්‍ය ඇමතුරු 40 ඉඳන් 45 දක්වා වැඩි කරගන්නවා. දැන් යෝජනාව වෙන්න දිනවා හෙට. අපි ගොමික සාධාරණ නැහැ. අපි පක්ෂ න්‍යාය පත්‍රය අපි හදලා තියෙන වෙන එක මෙහෙම ගින්න බෑ. හැබැයි අපේ රටේ රීතිවල තියෙනවා ආණ්ඩුවේ කාර්යයන් ප්‍රමුඛ. ඒගොල්ලෝ කියන මේක ආණ්ඩුවේ වැඩක්. දැන් මේක ආණ්ඩුවේ වැඩක්. දැන් හෙට යෝජනාව ගේන්න තියෙන මොකටද? අමාත්‍රු 30 ඉඳන් 30ට දක්වා වැඩි කරගන්න. 40ට දක්වා වැඩි කරගන්න. රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍රු 40 ඉඳන් 45 දක්වා වැඩි කරගන්න. අපි කිව්වම නෑ මේක හෙට ගන්න බෑ. නෑ හෙටම ඕන. දැන් රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද තියෙන්නේ? රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ තමන්ට වාසි වෙනකොට විවස්ථාව කඩන තමන්ට අවාසි වෙනකොට විවස්ථාව ගැන පෙනී හිටින බහුභූත ප්‍රජාතන්ත්‍රවාදී. බහුභූතයක් නෙවෙයි. තමන්ට වාසි වෙන විවස්ථාව කඩනවා. තමන්ට අවාසි වෙනකොට විවස්ථාව රකින්න කෑ ගහනවා. එයාට කියන්නේ බහුභූත ප්‍රජාතන්ත්‍රවාදී. දැන් රනිල් වික්‍රමසිංහ මේ යෝජනාව කියන්නේ මොකටද හිට? මොකටද? අමාත්‍ය දුර 30 ඉඳන් 40 දක්වා වැඩි කරගන්නේ මොකටද?
මහජනක දේපල හොරකම් කරන්න, මහජනක දේපල නාස්ති කරන්න, මහජනක දේපල වලින් වරදාන සහ වරප්‍රසාද භුක්ති විඳින්න. උන පාලකද මේක? එතන විවස්ථාව රකින්න පැත්තෙන් බැලුවත් රනිල් සහ මහින්ද අතර වෙනසක් නැහැ. දේශපාලන සංස්කෘතිය අන්තපාදන දේශපාලන සංස්කෘතියක් අපේ රටේ තිබෙනවා. අඩුම තරමේ ඕගොල්ලන්ගේ ගමේ මරණාධාර සමිතියේ සභාපතිවරයාගේ සභාවේදී යම් හැසිරීමේ විනයක් බලාපොරොත්තු වෙනවා. අනෙකාට අහුම්කම් දීමක් බලාපොරොත්තු වෙනවා. අඩුම තරමේ පාර්ලිමේන්තු කණ්ඩායම මේ පක්ෂ දෙක නියෝජනය කරන ප්‍රබලයින් මේ ගමේ සමාජිකයන් නෙවෙයි මං කියන්නේ. පාර්ලිමේන්තු රට පාලනය කරන්න නෙවෙයි මරණාධාර සමිතියකට සුදුසු ගන්නේ. ප්‍රසන්න රණවීර මරණාධාර සමිතියකට එතන නම් දිරිස්කුඩු වරන්නේ. නැත්නම් නේද තෙවර පෙරමුල පිහි අරගෙන යන පාර්ලිමේන්තුව ගහ ගන්නවා මරා ගන්නවා. මොකද මේ කැත මදර දේශපාලන. ඔයගොල්ලෝ අනුමත කරනවද ඔයගොල්ලන්ගේ නායකයෝ අපි වෙනුවෙන් අපේ රට පාලනය කරන්න? මෙවැනි වර්ගයේ පාදන කණ්ඩායමකට මෙරට බාර දෙන්න ඕන. දැන් දේශපාලන අප්‍රසන්නම භාවය අද නිර්මාණය වෙලා තිබෙනවා. මම ඒව ජාතිකාණ්ඩුවට 113 තියනවාද? නෑ ප්‍රශ්නයක් නෑ. ටීම් එකක් එන්න ඉන්න ඕන. දැන් ඒ ටීම් එකම තමයි ගියේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා කුමන්ත්‍රණය කරන්න. දැන් මේ හරියි. දැන් ඔක්තෝබර් මාසේ 26 වෙනිදා කුමන්ත්‍රණය කරන්න ගියපු ටීම් එකම අය රනිල් වික්‍රමසිංහට එනවා මොකටද? ඇමතිකම් ගන්න. මිනිස්සුද සත්තු මතක තබා ගන්න. සත්තු කණ්ඩායමක් අපේ රට පාලනය කරන්න. එකක් එදා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා කුමන්ත්‍රණය ආරක්ෂා කරගන්න මහින්දත් රනිලුත් එක්ක මහින්දත් මෛත්‍රීත් එක්ක එකට හවුලුණු කණ්ඩායම අද රනිල් ගොඩක් කුටිනවා. ලැජ්ජ නැති දේශපාලනය. එක්කෝ එදා මහින්දට මෛත්‍රීට ලැජ්ජ නැහැ. අද එක්කෝ රනිල්ට ලැජ්ජ නැහැ. ඇත්තම මේ තුන් දෙනාටම ලැජ්ජ නැහැ. බලය වෙනින් ඕනෑම වර්ගයේ දේශපාලන පාදඩකමකට සූදානම් වෙච්ච කණ්ඩායම් මේගොල්ලෝ. දේශපාලන අතිශය පිරිහුණු අසිෂ්ඨ තත්ත්වයකට මේ කණ්ඩායම් දෙක අතපත් වෙලා තිබෙනවා. අපි යන මේ අසිෂ්ඨ කණ්ඩායමට අපේ රට බාර දෙන්න ඕන. ඉතින් තව දුරටත් රනිල් වෙනුවට මහින්දගේ වෙනසක් මහින්ද වෙනුවට රනිල් හරහා වෙනසක් ප්‍රාර්ථනා කරන්න එපා. මේක ඔක්කොම එකයි පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? මහින්දගේ කරේ තියෙනවා කුරහම් පාට සාටකයක්, රනිල්ගේ කරේ තියෙනවා කෝට් එකක්. ඔච්චරයි. ඔච්චරයි. රනිල් මේ දවස්වල try කරන්නේ කෝට් එකක් ටිකක් ගලවන්න. මම දැක්ක පන්සල් යන යාම හැටියට. බලන්න මොකද වෙලා තියෙන්නේ? ඊට වඩා කිසි වෙනසක් මේ කණ්ඩායම් දෙක අතර නැහැ. තව දුරටත් අපි මේගොල්ලෝ ගැන කතා කරලා වැඩකුත් නැහැ. ඇත්තට වැඩක් නැහැ. මොකද ඕනෑවටත් වඩා වැඩියෙන් අපි මේගොල්ලෝ ගැන අහලා තියෙනවා. ඕනෑවටත් වඩා වැඩියෙන් මේගොල්ලෝගේ භාවිතාවන් ගැන අපි දැකලා තිබෙනවා. ඒ නිසා දැන් අද අපිට අවශ්‍ය වී තිබෙන්නේ කුමක්ද? තව දුරටත් මේ පාලකයන් ගැන මේ කණ්ඩායම් ගැන කතා කරමින් ඉන්න එක නෙවෙයි. දැන් අපි අතිශය වැදගත් වගකීම තමයි මේක වෙනස් කරන්න බැරියත් වෙන්නේ කොහොමද? මේක වෙනස් කරන්නේ කොහොමද? පළමු ප්‍රශ්නේ. මේ අවුරුද්දේ මැතිවරණ වසර. පළාත් සභා 6ක දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා විසිරුව හැරලා ඡන්දයක් නැහැ. බස්නාහිර පළාත් සභාව මාර්තු මාසේ විසිරුව හැරෙනවා. ඊටු ඌව සහ දකුණු පළාත් සභාවත් විසිරුව හැරෙන නියමිතයි. ඒ නිසා පළාත් සභාවද අක්‍රියතාවයකට පත් වී තිබෙනවා. 1 2 පාර්ලිමේන්තුවේ අද රනිල් වික්‍රමසිංහට බහුතරයක් නැහැ. ආණ්ඩුව පැත්තේ වාඩි වෙන 106යි. 106න් සමහර අය සල්ලි වලට ගත්තු අය. ඇමතිකම් දෙනවා කියලා ගත්තු අය. ඒ නිසා 2015 ජනවරමේ විකෘතියක් අද තියෙන පාර්ලිමේන්තුවේ. ඉතින් පාර්ලිමේන්තුවේ අද අස්ථාවර භාවයක් තිබෙනවා. පළාත් සභාව අක්‍රිය වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුව අස්ථාවර භාවයක් තිබෙනවා. ජනාධිපති ධූරේ 2015 ජනාධිපතිවරණයේදී ජනතාව ඡන්ද දීපු අපේක්ෂාවන් වලට මුළුමනින්ම පටහැනිව මෛත්‍රීපාල හිටගෙන ඉන්නවා. මෛත්‍රීපාල හිටගෙන ඉන්න ඕන ඉස්සරහ බලාගෙන. හැබැයි අනිත් පැත්ත බලාගෙන නේද ඡන්ද දීපු පැත්තට පස්ස පැත්ත හරවලා ඉන්නේ. ඒ නිසා තව දුරටත්
ඒ ජනවරමට අනුව මෛත්‍රීපාලටත් මෙරට පාලනය කරන්න අයිතියක් නැහැ. මොකද ඔහුට ඡන්දය දුන්න මහින්දට විරුද්ධව. හැබැයි අද ඔහු මහින්දත් එක්ක එකතු වී තිබෙනවා. සමහර මහින්ද කඳුරේ ආපහු මම ළඟ දෙව්වා මහින්ද මහත්තයා රනිල් මහත්තයා මහින්ද මහත්තයා මෛත්‍රීපාල මහත්තයා අතර සම්බන්ධ කොහොමද කියලා. මට කිව්ව මොකක්ද දන්නවද? මෛත්‍රී දැන් නිකන් මහින්දගේ පියන් වගේ කිව්වා. ඔච්චරයි. මෛත්‍රී නිකන් මහින්දගේ පියන් වගේ. දැන් එතනදී ඒ නිසා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරමන් මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති ධූරයේ තවදුරටත් ඔබවන්න අයිතියක් නෑ. දැන් ජනාධිපති ධූරය අවලංගු වී තිබෙනවා. පාර්ලිමේන්තු අස්ථාවර භාවයක් ඇති වී තිබෙනවා. පළාත් සභා අක්‍රිය වෙලා තිබෙනවා. එහෙනම් මේ ආයතන තුනම අක්‍රිය භාවයට පත් වී තිබෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මේ අක්‍රිය භාවය මේ අරාජික ස්වභාවය වෙනස් කරන්න නම් ජනතා විමුක්ති පෙරමුණ අපි හිතන්නේ ඉස්සරලා මේ රටට වුණා ජාතික මැතිවරණය. දැන් ජාතික මැතිවරණ තියෙනවා. එක්ක එක ජනාධිපති ඡන්දෙ, එක්ක එක පාර්ලිමේන්තු ඡන්දෙ. එහෙමනේ. නේද? නැතුව නෙමෙයි පොඩි පොඩි ඒවා තියෙන පළක් නේද? ජාතික මැතිවරණයක් තියෙනවා. හැබැයි ජනාධිපති ඡන්දෙ තියෙන එක තීරණය වෙන කවුද? ඒක මෛත්‍රීට විතරමයි පුළුවන්. වෙන කාටවත් නේද? නොවැම්බර් මාසෙට කලින් ජනාධිපති ඡන්දයක් ගන්න අවස්ථාවක් නැහැ. මෛත්‍රී කැමති නම් නැවත ජනවරම පතන්න ඡන්ද කනවන්න පුළුවන්. උත්තරයි. ඒක තියෙන එයාගේ අතේ. හැබැයි පාර්ලිමේන්තු ඡන්ද ගන්න පුළුවන් පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ යෝජනා තුනෙන් දෙකක් සම්මත වුණොත් පාර්ලිමේන්තු ඡන්ද ගන්න පුළුවන්. ඒ නිසා නොවැම්බර් මාසෙ වෙනකොට ජනාධිපති ඡන්දේ පුළුවන් වුණොත් ඊට කලින් මහ ඡන්දේ එහෙම නැත්නම් පළාත් සභා ඡන්දේ. එක්ක මේ තුනම එක්ක එකක් එක්ක දෙකක් මේ අවුරුද්ද දෙනවා. මේ අවුරුද්ද දෙනවා. හරිද? ඒ නිසා මැතිවරණයකට සූදානම් වෙන වර්ෂයක් බවට මේ වර්ෂය පත් වී තිබෙනවා. අපි පසුගිය ජනාධිපතිවරණ පසු ගත වෙච්ච අවුරුදු 4කට ආසන්න කාල පරිච්ඡේදයේ අපි විශාල දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදුණා. මේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරා. ජනතාවගේ වමනාව වෙනුවෙන් පෙනී හිටියා. දැන් මොකද කරන්න ඕනකම තිබෙන්නේ? අපි එළඹෙන මැතිවරණ වලට සූදානම් වීමේ කාර්යභාරයට අපි අත තියන්න ඕනේ. නේද? සූදානම් වෙන්න ඕන. ඒකට ඉතාමත් හොඳ දේශපාලන පරිසරයක් අපිට තිබෙනවා. අද දේශපාලනේ ශිෂ්ටත්වය ගැන කතා කරන්න පුළුවන් එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ විතරයි මතක තබා ගන්න. ශිෂ්ට දේශපාලනේ. අනිත් ඔක්කොම අශිෂ්ට පාදන දේශපාලනේ. අපි පුරවැසියන් ගාවට යන්නේ ශිෂ්ටත්වයේ කොඩිය අතට තියාගෙන. ඒ විතරක් නෙවෙයි මේ රටේ අදූෂිත පාලනයක් ඕන නම් මේ පාලනය දෙකම නේද? මෛත්‍රීත් එක්ක තුනම දූෂිත පාලකයෝ. මම කියන්නේ මම මේවා ගැන කියන්නේ නැහැ අද විස්තර. ඒගොල්ලෝ නෑ කිව්වොත් ඔප්පු කරන්න. නේද? දූෂිත පාලකයෝ. එනිසා දූෂණයට රැහිව අදූෂිත පාලනයක් පිළිබඳව ජනතාවගේ තිබෙනවා නම් අපේක්ෂාව. දූෂණයට රැහිව සටනක් ජනතාවගේ හිතේ තිබෙනවා නම් දූෂිත පාලනයට රැහිව අදූෂිත පාලනයක් අපේක්ෂා කරනවා නම් අදූෂිත කොඩිය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ අතේ විතරයි. මතක තබා ගන්න අපිට ගමට යන්න ඒ කොඩියත් අපි ගාව තියෙනවා. ඊළඟ දේශපාලන ව්‍යාපාරයකට විනයක් අවශ්‍යයි. දේශපාලන ව්‍යාපාරයකට කැපකිරීමක් අවශ්‍යයි. මේ අපි හැමදෙනාම මේ දේශපාලන ස්වේච්ඡාවෙන් යෙදෙන මිනිස්සු. දේශපාලන නිසා සතයක් හම්බ කරගන්න මිනිස්සු නෙවෙයි. දේශපාලන නිසා Tamanට පෞද්ගලික කිසිවක් අපේක්ෂාවෙන් දේශපාලන කරන මිනිස්සු නෙවෙයි. දේශපාලන වෙනුවෙන් කැපකිරීම කරන දේශපාලන වෙනුවෙන් විනයක් තිබෙන මේ රට වෙනුවෙන් රට ගොඩනැගීම සඳහා ඕනෑම කැපකිරීමක් පරිත්‍යාගය කරන්න පුළුවන් පරිත්‍යාගයේ කොඩිය ඒක තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගාව. ඒකත් අපිට ජනතාව ගාවට ගෙනියන්න පුළුවන් හොඳ කොඩිය. ඒ විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණට වෙන චෝදනාවක් වෙන ඔක්කොම ඇසි. නේගොල්ලන්ට කතා කරන්න පුළුවන්. ඒගොල්ලන්ට වැඩ කරන්න බැරුව ඇති. නේද? ඉතින් මොකද මම මේක චුට්ටක් කියන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් ඔය ඡන්දකදී කාර්යයන් දෙකක් බාර දෙනවා. මොකද්ද බාර දෙන්නේ? කට්ටියකට බාර දෙනවා ආණ්ඩුව කරන්න. අනිත් අයට කට්ටියට බාර දෙනවා විපක්ෂ කරන්න. ඔකට තියෙන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට නේද 2015 දක්වාම ජනතාව දුන්නේ මොකටද? විපක්ෂ කරන්න. මහින්දට දුන්නේ ආණ්ඩුව කරන්න.
ජනතා විමුක්ති පෙරමුණට චුට්ටිවට දුන්නා විපක්ෂ කරන්න. රනිල්ට ලොකුවට දුන්නා විපක්ෂ කරන්න. අපිට පොඩිවට දුන්නා විපක්ෂ කරන්න. විපක්ෂ කාර්යභාරය කරන්න. දැන් එතකොට මහින්දට ආණ්ඩුව කාර්යභාරය පැවරුණා. රනිල්ට විපක්ෂ කාර්යභාරය පැවරුණා. ජනතා විමුක්ති පෙරමුණ කුඩා කණ්ඩායමකට විපක්ෂ කාර්යභාරය පැවරුණා. අපිට පැවරෙන්නේ මොන කාර්යභාරයද? අපිට පැවරෙන්නේ මොන කාර්යභාරයද? විපක්ෂයේ කාර්යභාරය. අන්නේ රාජපක්ෂගේ පාලනය ඇතුලේ 72ක් හිටපු එක්සත් ජාතික පක්ෂයට වඩා 3-4 දෙනෙක් හිටපු ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂ කාර්යභාරය කරා. එයි ඒක තමයි අපිට දුන්නේ. දැන් අපිට විපක්ෂ කාර්යභාරය දීලා අහන ඕගොල්ලෝ ආණ්ඩු කරන්න බෑනේ කියලා. ඉතින් ආණ්ඩුවක් දෙන්න බෑ. නේද? අපිට විපක්ෂ කාර්යභාරය දුන්නා. අපි විපක්ෂ කාර්යභාරය හරියට කරලා දෙනවා. එතකොට මේ අවුරුදු 10යි රනිල් වික්‍රමසිංහත් පාලම් හැදුවේ නේ. මොකද යාට තිබුණේ විපක්ෂය. 2015 රනිල්ට ආණ්ඩුව දුන්නා. මහින්දට විපක්ෂ දුන්නා. නේද? එතකොට මහින්ද දැන් හදනවා හයිවේ වරායවල් හදන්න නැහැ. එයා දැන් විපක්ෂේ. අපි වගේම. හැබැයි අපිට වඩා ලොකුයි. හැබැයි අවුරුදු 3මාර ඇතුළතත් අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 6යි. මහින්දලාගේ 96යි. මත තබා. එහෙට මෙහෙට පැනලා ඉතින් දැන් කීයක් ඉන්නවද දන්නේ නැහැ. හැබැයි 96ක් දුන්නා මහින්දලා. අපිට දුන්නේ 6යි. හැබැයි අවුරුදු 3මාරේ මහින්දලාගේ 96ටත් වඩා වැඩියෙන් ජනතා විමුක්ති පෙරමුණ 6 දෙනා විපක්ෂ කාර්යභාරයට කරා. එයාටත් විපක්ෂ දෙන්න අපිටත් විපක්ෂ දෙන්න. ඒ නිසා අපි සහතික කරනවා අපිට ආණ්ඩුව දෙන්න අපි මේ දෙකටම වඩා හොඳට ආණ්ඩුවක් කරලා පෙන්නනවා. සහතික. එහෙමද? අපිට මහින්දත් එක්ක විපක්ෂ දුන්නා. අපි මහින්දට වඩා හොඳට විපක්ෂ කරා. අපිට රනිල් එක්ක විපක්ෂ දුන්නා. රනිල්ට වඩා හොඳින් අපි විපක්ෂ කරා. එහෙනම් ඔය දෙන්නට වඩා හොඳට අපි විපක්ෂ කරලා තිබෙනවා. ඒ වගේම තමයි ඔය දෙන්නට වඩා හොඳින් අපි ආණ්ඩුව කරන්නත් ලෑස්ති. සාහතිකයි කරන්න පුළුවන්. දැන් ඒක නිකම් බෑ. ඒකට බලය අත්පත් කරගන්න ඕන. නේද? දැන් බලය අත්පත් කරගෙන ඉස්සුද වැඩපිළිවෙලක් අපි හදන්න ඕන. අද ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙවෙයි මේ කාර්යභාරයට අත ගහලා තියෙන්නේ. අද ලංකාවේ වෘත්තීයවේදී බුද්ධිමතුන් සාහිත්‍යකරුවෝ කලාකරුවන් විශාල ප්‍රමාණයක් මේ සඳහා පෙරමුණු අරගෙන තිබෙනවා. අද ජනතා විමුක්ති පෙරමුණ අපි ක්‍රියාත්මක කරනවා සමාන ලෙස කැලණි විශ්වවිද්‍යාලය සමාජ විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමත් වැඩ කරනවා. දේශපාලන අපි වගේ. අද අපි පක්ෂ වැඩ කරනවා වගේම රුණු විශ්වවිද්‍යාල විද්‍යාපීඨයේ පීඨාධිපති ජයන්ත මහත්තයාත් අද ගම්ගාන ගිල වැඩ කරනවා. ඒක විලා. සපරට විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තීයවේදී, කලාකරුවන්, සාහිත්‍යකරුවෝ විශාල ප්‍රමාණයක් අද නව ව්‍යාපාරයක් ගොඩනගන්න වැඩ කරමින් තිබෙනවා. සෝන් ජාතික විද්‍යා සංවිධානය ගොඩනගලා විශාලතම ජාලයක් ගොඩනගලා තිබෙනවා. සද ජනතා විමුක්ති පෙරමුණ තනියම නෙවෙයි මේ කාර්යභාරයට උරදෙමින් තිබෙන්නේ. මේ අපේක්ෂා කරන විශාල කණ්ඩායම අද එකතු වෙමින් තිබෙනවා. හෙට තියෙනවා ඒ විද්‍යා සංවිධානයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලංකාවේ ප්‍රධානතම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයන්ට ආරාධනා කරලා මෙන්න විද්‍යා සංවිධානයේ ප්‍රතිපත්ති කියන්නේ. හෙට තියෙනවා. ලංකාවේ ප්‍රධානම කර්මාන්තක ඒගොල්ලන් ගැන විවේචන දෙනවා. ඒගොල්ලෝ විශාල ධනපතියෝ. ඒගොල්ලෝ කම්කරුවෝ සූරාගෙන කරනවා. හැබැයි අපි ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා කියනවා මේක තමයි අපි කරන්න සූදානම් වෙන වැඩපිළිවෙල කියලා. මතක තබන්න. ඒක අපි 7 වෙනිදා හෙට තියෙනවා බී බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ. 19 වෙනිදා කොළඹදී සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ජාතික විද්‍යා සංවිධානය තමන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා. ඒ වගේම එහි පළමු සමුළු සුත්‍රයට ලෑස්ති වෙලා තිබෙනවා. ඒ නිසා අද අපේ රට නව වැඩපිළිවෙල අපි ගොඩනගමින් තිබෙනවා. තවදුරටත් අපිට අවශ්‍ය වෙයි තිබෙන්නේ මහින්දට රනිල්ට ටොකු වෙන ඉන්න නෙවෙයි. මෙරට ගොඩනගන්නේ කොහොමද කියලා සාකච්ඡාව අපේ රට ගෙනියන්න ඕන. කුස්කර්මාන්ත අපි ගොඩනගන්නේ කොහොමද? කුස්කර්මාන්ත අපිට අපේක්ෂාවන් දෙකක් තිබෙනවා. එක කුස්කර්මාන්ත වර්ධනය කරන එක, දෙක ගොවියාගේ ජීවිතය සුරක්ෂිත කරන එක. දෙකම එකට තියෙනවා. ගොවියාට කුස්කර්මාන්තය සඳහා Taman නෙලන අස්වැන්නට සාධාරණ මිලක් ලැබෙන්න ඕන.
පාරිභෝගිකයාට ස්ථාවර මිලක් ලැබෙන්න ඕන. අද මේ දෙකම නැහැ. ගොවියට සාධාරණ මිලකුත් නැහැ. පාරිභෝගිකයට ස්ථාවර මිලකුත් නැහැ. සමහර කාලවල තක්කාලි රුපියල් 20ට බහින. ඒ අවුරුද්දම තක්කාලි රුපියල් 400ට නගිනවා. නැංගේ නැද්ද? සමහර කාලවල බෝන්තු රුපියල් 40ට බහිනවා. ඒ අවුරුද්දම බෝන්තු රුපියල් 350ට නගිනවා. ලෝකෙ කොහෙවත් මේක වෙන්නේ නැහැ. ඉතින් පාරිභෝගිකයාට ස්ථාවර මිලක් නැහැ. ගොවියට සාධාරණ මිලක් නැහැ. කොතනද මේ විකෘතිය වෙන්නේ? ගොවියා නිෂ්පාදනය කරනවා. පාරිභෝගිකයා පරිභෝජනය කරනවා. මේ නිෂ්පාදකයා සහ පරිභෝජකයා අතර දාමයක් තිබෙනවා. මේ දාමය තමයි මේ වෙළඳපොළේ විකෘතිය හදන්නේ. ගොවියා වී නිෂ්පාදනය කරනවා. පාරිභෝගිකයා බත් ආහාරයට ගන්නවා. දැන් මේ ගොවියාගේ වී තමුන්නාසලාගේ අතර හාල් බවට පත් වෙන්න දාමයක් සම්බන්ධ වෙනවා. කවුද දාමේ? වී එකතු කරන තොග වෙලෙන්දා. වී හාල් බවට පත් කරන මෝල් හිමියා. හාල් ටික විකුණන තොග වෙලෙන්දා. අපිට හාල් විකුණන සිල්ලර වෙලෙන්දා. එනිසා මේ වී හාල් බවට පත් වෙලා එන්න දාම හතරක් සම්බන්ධයි. කවුද? වී මිලදී ගන්න තොග වෙලෙන්දා. වී හාල් බවට පත් කරන මෝල් හිමියා. හාල් ටික විකුණන තොග වෙලෙන්දා. අපි හාල් ටික ගන්න සිල්ලර වෙලෙන්දා. දැන් එහෙනම් මේ පොළොන්නරුවේ වී ටික අපිට එනකොට හතර දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒකාසේ තමයි ඩඩ්ලි මුදලාලි. එයා මේකේ හතර දෙනෙක් නෙවෙයි තුනක්. වී ගබඩා කරන්නෙත් එයා, වී අඹරන්නෙත් එයා, හාල් විකුණන්නෙත් එයා. සිල්ලර වෙලෙන්දගෙන් අපි ගන්න ඔච්චරයි. දරා දාමේ ඒකාධිකාරීත්වයක් හැදිලා තිබෙනවා. එයාට පුළුවන් අද වී මිල තීරණය කරන්නත්, හාල් මිල තීරණය කරන්න. එයා තමයි අද ලංකාවේ වී මිල තීරණය කරන්නේ. එයා තමයි හාල් මිල තීරණය කරන්නේ. රුපියල් 35ට වී කිලෝයක් අරගෙන රුපියල් 135ට විකුණන්න පුළුවන් ඒගොල්ලන්ට. ඇයි? ඒවල තමයි මේ මිල තීරණය කරන්නේ. ඒකේ මොකද වෙලා තිබෙන්නේ? ගොවියාට සාධාරණ මිලක් නැහැ. පාරිභෝගිකයට ස්ථාවර මිලක් නැහැ. මොකද කරන්නේ? අපි හදනවා පාලනයක් සහතික වශයෙන්ම මේ දාමය එක පැත්තකින් කුඩා කරනවා, අනිත් පැත්තෙන් අයිතු ලෙස ලාභ ලබා ගැනීම නතර කරන රාජ්‍ය මැදිහත්වීමක් ඇති කරනවා. එතකොට ගොවියාට සාධාරණ මිලකට වී ටික විකුණ ගන්න පුළුවන්, පාරිභෝගිකයාට සාධාරණ මිලකට හාල් ටික ගන්න පුළුවන්. ඕන්න දෙහිම් ප්‍රතිපත්තිය. මේ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අපේ ප්‍රවාහන පද්ධතිය කඩාවැටලා තිබෙන්නේ. ඒ ප්‍රවාහන පද්ධතිය කඩාවැටලා තියෙනකොට මතක තබන්න ගිය අවුරුද්දේ මුල් මාස 9 ඇතුළත එයා ලංකාවේ පාඩුව කෝටි 4000යි. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මුල් මාස 9 එයා ලංකාවේ පාඩුව කෝටි 4000යි. මුළු අවුරුද්දම හිටියොත් නේද? ඊතුරු මාස 3ක් දැම්මොත් ආසන්න වශයෙන් නේද? අපි පහසුරගෙන කෝටි 5000යි. ඇයි මාස 9කට කෝටි 4000 නම් නේද? ඊතුරු ටිකට බැලුවොත් කෝටි 5000ක් එනවා. එඳ ගිය අවුරුද්දේ එයා ලංකාවේ පාඩුව කෝටි 5000යි. ලංකාවේ CTB බස් තියෙන කීයද? 5000යි. එයා ලංකාවේ පාඩුව කෝටි 5000යි. ලංකාවේ CTB බසුත් 5000යි. එහෙනම් එයා ලංකාවේ එක අවුරුද්දක පාඩුවකට CTB බස් දෙගුණයක් කරන්න පුළුවන්. හොඳද නේද? එක අවුරුද්දක පාඩුව. දැන් මේක 2008 ඉඳන් අවුරුදු 11ක් පාඩුව. එහෙම බලපුවම හැම ගෙදරකටම බස් එකක් දෙන්න තිබ්බා. එහෙම දෙන්නේ නැහැ හොඳේ. නමුත් බැලුවම දෙන්න පුළුවන්. බලන්න. එයි. එයා ලංකාවේ අවුරුද්දක පාඩුවකින් බස් එකක් කෝටියක් උණු. කෝටියක් වෙන්නෙත් නැහැ බස් තොගයට ගත්තොත්. අපි කෝටියකින් හොඳම බස්. සුපර් බස් එකක් කෝටියයි. කෝටියක් දීලා බස් 5000ක් ගන්න තිබ්බා. එතකොට මොකද වෙන්නේ? CTB එකේ බස් 5000 බස් 10000ක් වෙනවා. හොඳ ප්‍රවාහන පහසුකමක් හැදෙනවා. බස් එකේ වාඩි වෙලා යන්න පුළුවන් පිරිසිදු බස් රථයක් ලැබෙනවා. හොඳ ගුණාත්මක බස් සේවයක් ලැබෙනවා. තමුන්නාසගේ ත්‍රිවිල් එක කාර් එක පාරේ දාගෙන දඟලයිද? දඟලන්නේ. හොඳ පොදු ප්‍රවාහන සේවයක් හදන්න පුළුවන්. ඒ බස් 5000 බස් 1000ක් දැම්මොත් කොළඹට මතකද බලන්න. මොකද මේ නාගරික තදබදේ තියෙන කොළඹ නුවර කුරුණෑගල ප්‍රධාන වශයෙන් කොළඹ නුවර මේ තදබදේ තියෙන. බස් 1000ක් දැම්මොත් සාමාන්‍ය පාර යන උදේට යන වාහන ටික බලන්න.
එක කාර් එකක එක්කෙනයි දෙන්නයි. බස් එක අපි 50ක් ගෙනිච්චොත් වාහන 25යි. නේද? වාහන 25ක් ගෙසෙනක බස් එකේ. බස් 1000ක් දැම්මොත් වාහන 25000ක සෙනක බස් 1000 යනවා. ට්‍රැෆික් තියෙන්නේ. හැබැයි මේ බස් එකේ කවුරුත් අංගින්නේ නැහැ. මේ බස් එක නැගලා ගිහලා කාර්යාලේ වැඩ කරන්න පුළුවන්. දාඩිය පෙරාගෙන නේද ඔළුව උඩ බෑග් එක කරේ අක්ක කෙනෙක් නේද කකුල් දෙක තව කෙනෙක් උඩ නේද මේ බස් එක ගිහලා වැඩ කරන්න පුළුවන්. වැඩ කරන්න බැරි නිසා හැම කෙනාම පෙළඹෙනවා. මොකටද? වැඩිපුර අතිවියදම් කරන පුද්ගලික වාහනේ යන්න. ඒගොල්ලෝ උත්සාහ කරන්නේ වැඩිපුරම නේද තමන්ගේ කාර් එක හරි දාගෙන යන්න. කැමැත්තෙන් නෙමෙයි. හැබැයි යාට හොඳ බස් සේවයක් තිබෙනවනේ. එයාට පොතක් බල කාර්යාලේ ලිපියක් බල එහෙම තමයි ලෝකේ බස් සේවයන් තිබෙන්නේ. ඒගොල්ලෝ බස් එක නැගෙන කාර්යාලේ ෆයිල් එක අතට අරගෙන සමහරව බස් එක යනකොට කියවනවා අපේ කියවන්න කිව්වා. බස් එකේ ෆයිල් මොකද වෙලා තියෙන්නේ? ඉතින් මේක විසඳන්න බැරිද? මේක විසඳන්න එයා ලංකේගේ පාඩුව අවුරුද්දක පාඩුව. බස් ටික අරන් දැම්ම නම් ප්‍රශ්න ඉවරයි. මේ පාලක කරද මේ පාලකට වැඩක් නෑ මතකද? කවදාවත් හිතන්නේ නෑ. මේ පාලක හැමදාම හිතන්නේ මොකද්ද? එයා ලංකේක. එයි එයා ලංකේකින් ධන ආකරය. ඒක තමයි වංචා දූෂණ නැස් ඔක්කොම සිද්ධ වෙන ප්‍රධානම තන එයා ලංකේක. 190 දෙනෙක් ඉන්නවා ලක්ෂ 10කට වඩා වැඩි පඩිය. මාසෙක ලක්ෂ 10කට වඩා වැඩි 190ක් ඉන්නවා. එයා ලංකේ. හරිද? ගුවන් යාන තියෙන්නේ 13ද කොහෙද? මේ විකාරයක් මේ වෙලා තියෙනවා මම කියන්න තුන්නා. මොකද්ද වෙලා තිබෙන්නේ? ඒවයි කවුද හිටියේ? ඒක ධන ආකරණ නිසා තමයි මහින්ද රාජපක්ෂ තමගේ මස්සිනා දැන් මෙතෙන්ට සිරන්තිනෝනගේ මල්ලි ඔන්න මම ජනාධිපති ඔන්න උඹට දෑවැද්ද. අපි අහලා තියෙන දෑවැදි දෙන්නේ නෝනගෙන් කියලා. හැබැයි මහින්ද මහත්තයා නෝනගේ මල්ලිට දෑවැද්දිනවා එයා ලංකේ. ඊට පස්සේ කවුද හිටියේ? ඊට පස්සේ කවුද? ඊට පස්සේ මේ චරිතරත්වත්තේ රනිල් වික්‍රමසිංහ පන්ති මිතුරා චරිතරත්වත්තගේ මල්ලි තමයි එයා ලංකේගේ ලොක්කා කරේ. මේ ගජ මිතුරෝ. එයි එතන තමයි ධන ආකරේ. ඒක තමයි හොරකම් කරන්න ගුහාව. අන්න ඒ ධනෙ නතර කරෝ. ප්‍රවාහන සේවය දිනුක වෙන්න සල්ලි කොහෙන්ද? කවුරු හරි යනවා. බස් අපි කියන අපි අවුරුද්දකට බස් 5000ක් දානවා. ඒගොල්ලෝ හොන සල්ලි කොහෙන්ද කියලා. ඔය තියෙන සල්ලි. එයා ලංකේක නේද? එක්ක වහලා, එක්ක විකුණලා, එක්ක ලාභලා ලබලා මොකක් හරි කරන්න පුළුවන් ඕක. එක්ක ඔක වහලා දැම්ම පොඩ්නේ. මොකද ඔය අපි හිතමු දැන් මිලියන 40000නේ පාඩු. ඒක ලක්ෂ 4යි පාඩු. ලංකාවේ වුණා ලංකාවේ පුරවැසියෝ ලක්ෂ 4ක් ඕවගේ යන්න ඇති. ඔක්කොටම නිකන් ටිකට් දෙන්න තිබ්බා. එයා ලංකේක වැහුවා. එක්ක එහෙම. එක්ක වෙන කාට හරි කලමනාකරණ දීලා. එක්ක ලාභ ලබන විදිහට කාර්යක්ෂම කරලා. මොනවා හරි කරලා මේ කෝටි 4000 ඉතුරු කරන්න පුළුවන්. ලක්ෂ 4ක් මතක තබා ගන්න. ඉතුරු කරන්න තිබුණා. එහෙම කරා නම් ඒ සල්ලි ඇති ප්‍රවාහන ප්‍රශ්න විසඳන්න මතක තබා ගන්න. සර් මේ ප්‍රවාහන ප්‍රශ්න ඇති විදිහට ගැටලුවට අද අපිට විසඳුම් මොන වෙලාවද? ඊළඟ සෞඛ්‍ය සේවය. සෞඛ්‍ය සේවයේ තියෙන ප්‍රධාන ප්‍රශ්න මොකක්ද? තදබදේ. අපි දුස්මහත් ඉන්නෝ නේද? විශාල ප්‍රශ්න තදබදේ. එයි අපේ ග්‍රාමීය ප්‍රජා සෞඛ්‍ය සේවය මුළුමනින්ම කඩාවැටලා තිබෙනවා. සාමාන්‍ය ලෙඩක් තිබ්බත් අපි දුවන කොළඹ මහා ස්පිරිතාලේ. හැම ලෙඩකටම පරීක්ෂණයට යන්න ඕන ලොකු ස්පිරිතාලවල. එහෙනම් මොකද වෙලා තිබෙන්නේ? ග්‍රාමීය රෝහල් පද්ධතිය කඩාවැටලා නාගරික වශයෙන් තියෙන සියලු රෝහල් පද්ධති වලට අද විශාල ප්‍රමාණයක් ගලාගෙන යනවා. ඒ නිසා මොකද කරන්නේ? ප්‍රජා සෞඛ්‍ය සේවය දියුණු කරන්න ඕන. තමන්ගේ කුඩා ලෙඩට බෙහෙතක් ගන්න පුළුවන් තමන්ගේ ගමේ මධ්‍යස්ථාන කොට නැගෙන්න ඕන. එනම් මේ තදපදේ අඩු කරන්න පුළුවන්. ඒ වගේ මේ වැරදි බෙහෙත් පාවිච්චි කරන ප්‍රතිපත්තිය වෙනස් කරන්න පුළුවන්. ඒ මොන හොඳ සෞඛ්‍ය සේවයක් දෙන්න පුළුවන් මේ රටේ ජනතාවට. අපි ලැස්තියේ ප්‍රතිපත්තිය. අපි හොඳ සෞඛ්‍ය සේවයක්. ප්‍රවාහනය. ඒ වගේම වැදගත් අපේ රටේ පරිසරය. අපි හදන්න ඕන පවිත්‍ර ශ්‍රී ලංකාව. පවිත්‍ර ශ්‍රී ලංකාව. අද මොකද වෙලා තිබෙන්නේ? අපවිත්‍ර ශ්‍රී ලංකාවක් තියෙනවා. මේක පවිත්‍රද? ගඟට ගිහිල්ලා නාන්න බෑ. ගඟේ වතුර අපවිත්‍ර වෙලා. කඩේකට ගිහිල්ලා කන්න බෑ. කඩේ කෑම අපවිත්‍ර වෙලා. පාරේ යන්න බෑ. නේද? අපවිත්‍ර වෙලා. කුණු ටිකක් දාන්න තරක් නැහැ. නගරේ අපවිත්‍ර වෙලා. එමුනේ.
නිසා අපි අද ජීවත් වෙන්නේ අපවිත්‍ර ලංකාව. පවිත්‍ර නැ අපිරිසුදු ලංකාව. දැන් මේ අපිරිසුදු ලංකාව පිරිසුදු ලංකාව කරන්න ඕනේ. නිසා අපි හදන්න ඕන පවිත්‍ර ශ්‍රී ලංකාව. පරිසර පද්ධතිය, ආහාර පාන, ඒ විතරක් නෙවෙයි පුරවැසියාගේ වගකීම. මේ රට පවිත්‍ර ශ්‍රී ලංකාව බවට පත් කරනවා නම් මදක මෙලක ඡායාරූප වගේ කෙනෝ ශ්‍රීපාදේ කන්ද උඩට නගිනකොට වැට දිගට කෑම පාර්සල් පොලිතින් බෑග්. ඒතකොට ඒවට ආණ්ඩුවක් කියන්න ඕනේ. ඒකත් අපි දන්නවා. ඒවට කියන්න ඕන කවුද? පුරවැසිය. ද පුරවැසියට සංකල්පයක් ගොඩනගන්න ඕන කපටි පිළු. අපි අපිරිසුදු රටක ජීවත් වෙනවද පිරිසුදු රටක ජීවත් වෙනවද? අපි අපවිත්‍ර රටක ජීවත් වෙනවද පවිත්‍ර රටක ජීවත් වෙනවද? අපි පවිත්‍ර රටක ජීවත් වෙනවා. හැබැයි අපි එකට පෙළඹෙනවා. ඇයි පෙළඹෙන්නේ? දැන් අපේ හේමන්ත සහෝදරයා කිව්වා කොළඹ නගර සභාවේ මේ අවුරුද්දේ කසල අදින්න ලක්ෂ 17000යි. ලක්ෂ 18000යි. ලක්ෂ 18000යි. එක කොට්ටාසෙට. කුණුද දන්නේ අදින්නේ. ලක්ෂ 18000යි. එක කොට්ටාසෙකට කුණු අදින්නේ. ඒතර පුරවැසියන්ට හිතන මොකද්ද? නගර සභාවට අපි බදු ගෙවලා තියෙනවා. නගර සභාවෙන් කුණු ටෙන්ඩරේ දීලා තියෙනවා. ලක්ෂ 18000යි කුණු ටෙන්ඩරේ වටිනාකම. ඉතින් අපි කුණු ටිකක් පාරේ දැම්මට මොකද? ඇත්තනින්. පොඩි සාධාරණිකුත් තියෙනවනේ ඒකයි. එයි අපේ බදු මුදල් වල ලක්ෂ 18000ක් වේදම් කරලා කුණු ටික අදින්න බැරි නම් අපි බදු මුදල් දීලා ලක්ෂ 18000ක් කුණු වලට වේදම් කරනවා නම් අපි කුණු ඉහළ පාරේ දාන එකේ පොඩි සාධාරණත්වයක් තියෙනවා. තුබල ලක්ෂ 18000ක් වේදම් කළා. පුරවැසියන් පොඩි තරහටත් එක තමයි කුණු දාන්නේ. නේද? ආයෙ ගිහිල්ලා ඔක මේ රෝසි නෝනාගේ කාර් එකේ ඩිකිට දාන්නේ. රෝසි නෝනාට කියලා පාරේ දානවා. මේක වෙලා තියෙන්නේ. එයි කුණු වලින් හොරකම් කරන එක ජාවාරම. ඉතින් කුණු වලින් කුණු අපේ රටේ ජාවාරම බවට පත් වෙලා පුරවැසියන්ට කියන්න පුළුවන් ද පවිත්‍ර ශ්‍රී ලංකාවක් කරන්න එන්න කියලා. පුරවැසියන්ටත් ඉතින් කේන්තියත් එක පොඩ්ඩක් අපවිත්‍ර කරන්න. මේක වෙලා තියෙන්නේ. එනිසා මේ රාජ්‍ය විහුව මිනිසුන්ගේ ආකල්ප සියල්ල වෙනස් කරන්න ඕන. අපි හොඳ පවිත්‍ර ශ්‍රී ලංකාවක් හදන්න ඕන. ඒ වගේම ඕන දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන් රටක් හදන්න ඕන අපි. ඕන දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන් රටක්. මේක ඇමරිකාවේ ඩොලරේ ශක්තිමත් වෙනකොට මෙහෙ කඩා වැටෙනවා. මොන රටක්? අර අපේ රෝණ සහෝදරය ඉස්සර කිව්වේ ඇමරිකාවට කියවුමක් ගෙපුවම අපිට නියුමෝනියා. ඒ කියන්නේ ලෝකයේ අනෙක් රටවල් වලට වෙන කුඩා ආර්ථික චලනය අපේ රට මාරාන්තික තත්ත්වයන් ඇති කරනවා. අපේ රටේ ආර්ථිකයක් හදන්න ඕන නොසලන ආර්ථිකය. ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දී හැකි පන්නේ ආර්ථිකයක් අපේ රටේ හදන්න ඕන. ඒක නිෂ්පාදන ඉදිරි ගන්නවන්න ඕන. ආනයන සීමා කිරීම සඳහා සැලසුම් හදන්න ඕන. ණයගුලෙන් බේරෙන සැලසුමක් හදන්න ඕන. ජනතාව ආර්ථිකයට හවුල් කරගන්න ඕන. ජනතාව ආර්ථිකයට දක්වන දායකත්වයට පංගුව ලැබෙන්න ඕන. මෙවැනි හොඳ නොසලන ආර්ථික ප්‍රතිපත්තියක් අපි හදන්න ඕන. ඒ නිසා මේ රට පැති ගණනාවකින් ගොඩනගන්න සූදානම් වෙන වැඩ පිළිලක් අපි හදන්න ඕන. දැන් අපි ජාතික විද්වත් සංවිධානයත් එක්ක සාකච්ඡා කරමින් යනවා. ඔවුන්ගේ අදහස් අපේ අදහස් බහු කරලා මේ පෙබරවාරි මාසයේ 19 වෙනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ජාතික විද්වත් සංවිධානයේ සෑදී පැදී සිටිනවා මේ ශ්‍රී ලංකාව ගොඩනැගීම වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. ඒතර අපිට වැඩපිළිවෙලක් තියෙනවා. අපිට තියෙනවා දැන් ගෙදරට ගිහලා කියන කතාවක්. ඉතාම ප්‍රායෝගික කතා මේවා. මේවා නිකන් සමහර අය කියනවා JVP කිතම ඔය කියන ආණ්ඩුව නැතුවනේ. දීලා බලන්න. අපි කියන්නේ ඒවට වෙන උත්තර නෑ. ඒවට දීලා බලනව හැර වෙන උත්තර නෑනේ. ඒ නිසා මේක ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙලක්. ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙලක් නෙවෙයි බලය ගන්න පුළුවන් මහජන ව්‍යාපාරයක් හදන්න ඕන. අපි අපේක්ෂා කරා ජුනි මාසයේ පමණ වෙනකොට මේ රටේ ගොඩනැගිය හැකි ප්‍රබලතම මහජන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ පුරවැසියන් අනිකුත් දේශපාලන ව්‍යාපාර එකතු කරගත්ත මහජන ව්‍යාපාරයක් අපි ගොඩනගනවා. අපි ජනතාව ගාවට ගිහලා කියන්නේ ලෑස්ති මෙන්න අපි හදන වැඩපිළිවෙල මෙන්න අපේ රට පාලනය කරන කණ්ඩායම මෙන්න අපේ බලවේගය දැන් ඇත්ත වෙන සමාරු කරන්නේ සූදානම් නැද්ද කරන්න. වෙනදා අපේ ඉන්නවා සහෝදරයෝ ඉන්නවා දීර්ඝ කාලයක් අපේ පක්ෂ වැඩ කර සහෝදරයෝ අපේ උස්මන් සහෝදරයෝ අහලා බලන්න ඉස්සර අපිට පක්ෂයට කෙනෙක් එකතු කරගන්න පක්ෂයට කෙනෙක් සම්බන්ධ කරගන්න කොච්චර අමාරුද කියලා. අද එහෙම නෙවෙයි. අද මේ දෙකම එපා වෙලා කලකිරලා වැටිලා ඉන්න කණ්ඩායම ගස් යට නේද ගෙඩි හැලිලා තියෙන්නේ. අපිට දෙන ගිහිල්ලා හිඳ ගන්න.
හැබැයි බලාගෙන පණුව ගහපු එකක් දෙකකුත් තියෙනවා. ඒව ගන්න එපා. ඒකත් නේද? නේද? පණුව ගහපු ගෙඩි ටික පැත්තක ඉඳලා හොඳ පළ ටික නෙලා ගමු. නෙලාගෙන මොකද කරන්න ඕනකම තිබෙන්නේ? අපි උඩ මොනතරම් සලසුම් හැදුවා, මොනතරම් සටන් කරා, මොනතරම් උපක්‍රම තේරුවා, මොනතරම් මහන්සුන පළක් නැහැ. බිම ඉන්න මේ පළ නෙලා ගන්න තමුනාසල වැඩ කරන්නේ නැත්තම්. පක්ෂයට ඒ ගැන චූටි තියෙනවා විවේචනය. ගොඩක් අපේ ඇත් ටිකක් දැන් බලන්නේ රූපවාහිනිය දිහා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. මේ මාධ්‍ය වෙන දේවල් පෙන්නනවද? පෙන්නන්නේ නැහැ. අපි මාධ්‍ය සහෝදරු තරහ වෙන්න එපා. පෙන්නන්නේ නැහැ. හරිද? මම අදත් මේ ඉන්න සහෝදරුන්ට ගිහිල්ලා වාර්තා කරන්න ඕන කෑලි දෙකක් කියලා තියෙනවා. ওই දෙක විතරයි යන්නේ. මම දන්නවා. හරිද? ඉතින් අපි ඒක සැලසුම් කරලා මම ওই දෙක ওই දෙන්නට කියලා තියෙන්නේ දැන් මම. ඒකේ දෙන්නට කියපු දෙක බහුබූත ප්‍රජාතන්ත්‍රවාදී අරණිල් ඔන්න බලන්න. අපි දන්නවා. ඉතින් ඒ ටික මම ඒ කියලා ඉවර කරේ. මොකද දන්නවද? දැන් මේ මාධ්‍ය දිහාම බලාගෙන හිටියට වැඩක් නැහැ. මේ මාධ්‍ය වල තියෙන න්‍යාය පත්‍රයක් ඒක අපි දන්නවා. අපේ මාධ්‍ය සහෝදරු අපිටම කියනවා. සහෝදර ලොක්ක මෙහෙම එකක් කිව්ව මේකට මෙහෙම කෑල්ලක් කියන්න බැරිද කියලා. සමහරවිට අපෙන් කෑලි අහගෙන යන්න ඉන්නේ. ඉස්සර මාධ්‍ය සහෝදරු අපිට එන්නේ අපි කියන එක වාර්තා කරන්න. අද එන්නේ වේදිකාවට නගින්න කලින් අපිට කියනවා සහෝදර මෙහෙම එකක් කියලා තන මේකට මෙහෙම එකක් කියන්න. අපිට කියන්න ඕන එකක් කියලා තියෙනවා. ඇත්ත මේ කියන්නේ. අර පන්සල් කට් නේද? ඔය අපි දන්නවා. දැන් ප්‍රවෘත්ති නෙවෙයි ඒවා. පන්සල් කට් නේ. නේද? දැන් මේක රැස් කරද්දී නැගිනහිර කොළඹ නැගිනහිර ආසන බල මණ්ඩලය නේද අහවල් තැන රැස් වුණා. ජනතා විමුක්ති පෙරමුණේ අහවල් කෙනා ආවා. එහිදී නේද තමන්ගේ පක්ෂයේ වැඩපිළිවෙල මෙහෙම කරුණු ඉදිරිපත් කරා. එහිදී විශේෂයෙන්ම අවධානය කරා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බවත්, මහජන ව්‍යාපාරයක් ගොඩනගන බවත්, ඒ මහජන ව්‍යාපාරයට ජනතාව සම්බන්ධ විය යුතු බවත්. ඒක තමයි අපේ පණිවිඩයද නේද? අපේ පණිවිඩය ඒකනේ. මාධ්‍ය පණිවිඩය බලන්නකෝ. මාධ්‍ය දෙන්නේ වෙන පණිවිඩයක්. වෙන ඕක දෙන්නෙම නැහැ. ඕක ලියාගන්නත් නැහැ. හරිද? ඒගොල්ලෝ වෙන පණිවිඩයක් දෙනවා. ඒ නිසා අපි ඒක දිහා බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ වගේත් අපි ගන්න පුළුවන් උදව් අපිට තියෙනවා. ඒ වගේත් අපිට දායකත්වයක් දෙනවා. නේද? මොනවා හරි කමක් නැහැ. ඒක ඇල්ල හරි යනවා. කමක් නැහැ. හැබැයි අපිට විශාල මෙහෙයුමක් තිබෙනවා අපේ ඇත්ත කතාව ජනතාව අතරට ගෙනියන්න. අපි කරන්නේ මොකද්ද? අපි අපේක්ෂාව මොකද්ද? අපි ඉදිරි සැලසුම් මොනවද? ඒවා කියන්න අපි දැන් පටන් ගන්න ඕන. ඔය සියලු මාධ්‍ය වලට වඩා ප්‍රබලයි අපි ගාව තියෙන නේද මුඛය. අපි ගිහලා අපේ කටාරින්න ලෑස්තිනවා. ඒක තමයි ප්‍රබලම සංවේදන මාධ්‍ය. එයි රූපවාහිනිය කියන එක බලාගෙන ඉන්න ඕන අහන්න බෑ. පත්තරේ නේ දීපයක කියවන්න ඕන නේද? කියලා ප්‍රශ්න කරන්න බෑ. හැබැයි මේක එහෙම නෙවෙයි. අපි ගෙදර යනවනම් අපි පුරවැසි හම්බ වෙනවනම් එයාට අපි කතාව කියනවා. එයා අපෙන් අහනවා. අහන එකට අපි නැවත කියනවා. ඒ නිසා දේශපාලනික වශයෙන් හොඳ සංවාදයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ අපි ගෙන්ගෙට ගිහලා වැඩ කරන්න පටන් ගත්තොත්. පුරවැසියන් හම්බ වෙන්න පටන් ගත්තොත්. ඒ නිසා මේ උඩ දිහා බලාගෙන ඉන්නේ. නේද? රෑ නේද ඔය සටන ආරාමයේ නේද ගැටුම් දිහා බලාගෙන ඉන්න එක අත්තරින්න. ඒවත් බලන්න ඉඳ හිට විනෝදයට අරින්නේ. හරිද? හැබැයි දේශපාලන පණිවිඩය ගෙනියන්න නම් දැන් අපි ගම් මට්ටමේ යන්න ලෑස්ති වෙන්න ඕනේ. අපි හැමදෙනාම එකට පොරබදන්න ලෑස්ති වෙනවා. මාස 6ක් අපි හරියට ගෙන්ගෙට ගිහිල්ලා හැම පුරවැසියම හම්බෙලා අසල්වැසියම හම්බෙලා ඥාති හම්බෙලා මේ පණිවිඩය කියන ලෑස්ති නම් මේක වෙනස් කරන්න පුළුවන්. ඒ තරම් හොඳ දේශපාලන වටපිටාවක් පක්ෂ ඉතිහාසෙම අපිට හැදිලා නැහැ. අද අපේ පක්ෂයට ගෞරවය තිබෙනවා. අද අපිට පක්ෂ පිළිබඳ විශ්වාසය තිබෙනවා. අද අපි පක්ෂ නිවැරදි තීන්දුව අරගෙන තිබෙනවා. අනිත් හැම පක්ෂන වඩා ශිෂ්ට සම්පන්න පක්ෂ බවට පත් තිබෙනවා. හැම පක්ෂයකම වඩා නේද අදුෂ්ඨම දේශපාලන ව්‍යාපාර ජනතා විමුක්ති පෙරමුණට පත් තිබෙනවා. ජනතාව ගාවට ගෙනෙන පණිවිඩ රසක් අපි ගාවට තිබෙනවා. සන් කවරදාටත් වඩා වැඩියෙන් ජනතාව ආමන්ත්‍රණය කරන්න සුජාතභාවයේ අපි සතුටු තිබෙනවා. අපි හරියට ගියොත් හරියට ආමන්ත්‍රණය කරොත් හැම කෙනාම වෙනස් කරන්න පුළුවන්. මට අපේ හේමන්ත සහෝදරයා කිව්වා සහෝදරයා මහින්ද මහත්තයත් එක්ක ක්‍රියාකාරී වැඩ කරපු විශාල පිරිසකුත් මෙතනට ඇවිල්ලා තියෙනවා. බොහොම ස්තුතියි. අපි නැවතත් ආරාධනා කරන්නේ ඔබත් නැවත කට අරින්න පටන් ගන්න මේ මතේ වෙන්නේ. අපි ඔක්කොම එකට එකතු වුණොත් මේක වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා දැන් අපිට තිබෙන්නේ හුදු නේද අර යතුරු දෙන්න තීරණාත්මක බලය කරන්න ඒ જાතිය වැඩක් නෙවෙයි. අපේ රට තීරණාත්මක ලෙස දේශපාලන බලය අත්පත් කර ගැනීම සඳහා න්‍යාය පත්‍රය සහ වැඩපිළිවෙලක් අපි හදලා තිබෙනවා. බලය අත්පත් කරගන්න ඕන. තීරණාත්මක ලෙස පරිවර්තන ලක් කරන්න ඕන. තීරණාත්මක ලෙස බලය අත්පත් කර ගැනීම තීරණාත්මක ලෙස මේක වෙනස් කිරීම පිළිබඳව සරස්පක් න්‍යාය පත්‍ර පක්ෂය හදලා තිබෙනවා.
ඒ න්‍යාය පත්‍රයේ සලස්ම ක්‍රියාත්මක කළ හැකි වන්නේ ඔබ වැඩ කරන්න ලෑස්ති නම් ඔබ එය කරට අරගෙන දුවන්න ලෑස්ති නම් විතරයි. එහෙම නැත්නම් ඒවා අපේ සංකල්ප අදහස් යෝජනා හැටියට ඉතිහාසයට එකතු වෙයි. ඒවා ප්‍රායෝගික කරන්න පුළුවන් වෙන්නේ මේ නැගෙනහිර ආසනේ කොළඹ නැගෙනහිර ආසනේ තුල ජීවත් වෙන ඔබගේ කාර්යභාරය ඉටු කරන්න සූදානම් නම් මේ කාර්යභාරය නිසි පරිදි ඉටු කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න, මැදිහත් වෙන්න, දායකත්ව සපයන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.